ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා, බලය වේවා, මහිමේ වේවා. ස්වාමීන් වහන්සේ හැන්දෑවේ අපේ පාඩමට වහන්සේ ආශිර්වාද කරන්න. ස්වාමීන් වහන්සේ පාණ්ඩුකක් දෙනසේක. අපිකට කියමුද? අපි මා ස්තම්භය මත පහනයි. මා ස්තම්භය මත පහනයි. I am the lamp on the stand. සභාව කන්ද මත නගරයයි. එතකොට ඒ ඔක්කොම නුඹලා ලෝකයේ ආලෝකයේ කන්දක් මුදුනේ තිබෙන නුවරක් සංගවන්ට නොහැකිය. මිනිස්යෝ පහනක් දල්වා කුර්ණියට නොව පහන් රුක උඩ තබති. එවිට එයින් ගෙයි සිටින සියල්ලන් කරේ ආලෝකයේ බබලයි. මතෙව් 6 නේ. මතෙව් 5:13-14 එවිට සියල්ලන් කරේ ආලෝකයේ බබලයි. ඉතින් ඔබට යම් පහන් රුකක් තිබේද ඒ පහන් රුක ඔබගේ ගෙදරට සෑහේ. එතකොට තාත්තට පහන් රුකක් තියෙනවා තාත්තගේ ගෙදරට. එතකොට ඔබ නගරේ ඉඳලා නම් ඔබ අකින රැළට ස්වාමීන් වහන්සේ ඔබට පහන් රුකක් දෙනවා. එතකොට ඔබ කිව්වොත් මගේ රැළ විතරක් නෙමෙයි මගේ නගරයත් මගේ ගෘහය කියලා. එතකොට ස්වාමීන් වහන්සේ ඔබගේ ප්‍රමාණය වැඩි කරලා ඔබ 1000ක් ඉන්න 2000ක් ඉන්න 3000ක් 4000ක් ඉන්න නගරයකට පහනක් කරනවා. හැබැයි පහනට තනියම ඉන්න බෑ. පහන් රුකක් මත තියෙන්න ඕන. ඒක තමයි අර අපොස්තලවරයා, ප්‍රොපේතවරයා, එන්ඩේරා, ගුරුවරයා සහ එවැන්ජලිස්ට්වරයා කියන පහ. ඉතින් ඒක ඇන්දම මම මේක කීපසරයක් ඇඳලා තිනවා. මේ පහන් රුක පිළිබඳ යෙදුම එන්නේ නික්මයාම පොතේ දයානන්ද මොසස්ට හදන්න කිව්වා ශුද්ධස්ථානයේ ඒකේ මණ්ඩපේ පිටමළුව ශුද්ධස්ථානයේ ශුද්ධස්ථානයේ තිබුණා තන ඝන රණින් හදපු පහන් රුකක්. ඒකේ මෙහෙම හැදුවම ඒකේ පහන් 7ක් තියන්න පුළුවන් ඒ පහන් රුකේ. ඉතින් අපි දැන් එපිස 4 පාඩම කරලා හිටපු නිසා අපි ඉක්මනින් කියනවා. එතකොට මේ එක එක පහන් රුකේ අතු තමයි අපොස්තලවරයා, ප්‍රොපේතවරයා, එන්ඩේරා, ඉවැන්ජලිස්ට්වරයා සහ ගුරුවරයා. හරිද? හරිද ළමයි? මම මේක ඉස්සෙල්ලා කරලා තිනවා. ඉතින් මේ පහන් රුකේ හැඩේ එහෙම අපිට එන්නේ නික්මයාම පොතෙන් ඒක විස්තර කරලා තිබෙනවා. ඉතින් අර නික්මයාම පොතේ ශුද්ධස්ථානයට ඇතුළුනේ කවුද? සේවය කරන පූජකයෝ. ඉතින් අර සේවක දීමනා පිළිබඳ මේ පහන් රුකේ කතන්දරය හොඳ ආදර්ශයක්. සේවයේ දීමනා. එපිස 4 තියෙන නිල දීමනා. ඉතින් ඔබට ඕන නම් පුළුවන් මේකට එකතු කරගන්න පරිපාලක සහ උපකාරකත් එහෙම දාන්නත් පුළුවන්. ඊට අමතරව අපි කිව්වා රෝම 12 තියෙනවා කියලා කැරිස්මා ප්‍රසාද දීමනා. මාත් ඒ කියන්නේ ප්‍රසාද ප්‍රතිභා. මෙහෙම ලොකු ප්‍රයන්නක් දාලා මොනවද ඒකට දාන්න කැමති? ප්‍රතිභා. වෙන මොනවද දාන්න කැමති? ආත්මික දේවල් ඉක්මනට. ප්‍රතිභා. වෙන මොනවද දාන්න කැමති? ප්‍රගමනය. වෙන මොනවද දාන්න කැමති? ඉක්මනට හිතලා බලන්න. ප්‍රතිභා ප්‍රසාද කියවනේ. ප්‍රසාද දීමනා. ඉතින් මෙහෙම ඒවා මම කරන්නේ අපේ කැඳවීම පිළිබඳ සාරාංශයක් ලෙස අපේ ආත්මය අඳින්න මේවා අපි ස්වාමීන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා. දැන් මම අර සීට් එක ඇඳලා තියලා පෙන්නුවා නේද? සීට් එක තියලා පෙන්නුවා. රෝම 12 දීමනා උඩ අපි ඉඳ ගන්නවා. අපේ දිව්‍ය පත් කඩ. මොනවද? ධර්ම වාක්‍ය දීමනා, ගුරුවරයා, ඩයකෝනියා, උපකාරක උපස්ථායක, එතකොට බනබස්, පැරකලේසිස්, ඊළඟට
මුදල් පරිහරණය කරන්න ස්වාමීන් වහන්සේ මුදල් දෙන තැනැත්තා, ඊළඟට නායකයා, ඊළඟට කරුණාවේ මෙහෙවර. ඔය හත උඩ තමයි අපි ඉඳගෙන ඉන්නේ. අපි ඔක්කොටම ඔය හතෙන් ටික ටික තියෙනවා. නැතුව බෑනේ. ගෙදර තාත්තා වෙන්නත් ඔය හතේ ඔක්කොම ඉපයි. හැබැයි සමහරුන්ට ඔයින් එකක් හෝ දෙකක් කැපී පෙනෙනවා. එතකොට අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත අර ඉක්විපින් කියන එකේ බිඳුණු දේ සුව කරන්නටත් සුවුණු කෙනාට අවකාශය, ප්‍රස්තාව සහ එයාගේ ගෙදරට අවශ්‍ය කැඳවීමේ ගෙදරට අවශ්‍ය බඩු බාහිර සලසා දීම ගැන විශේෂ වැටහීම තියෙන දීමනාව තමයි අපොස්තුලවරයා. කියනවා වැඩිද දන්න කාරණාද කියන්නේ? මම කිව්වා වැඩි කියලා හිතන අත උස්සන්න පොඩ්ඩක්. මම මීට ඉස්සෙල්ලා මේවා කරලා තියෙනවා. ඉතින් හැමෝටම දිව්‍යපත් කඩුවට තමයි අපි ඉඳගෙන ඉන්නේ. එතකොට අපේ ආසනේ පිට මොකද්ද? අර අපි ඔය යවන දීමනාව නේද? එතකොට මම කිව්වා අපොස්තලවරයා තමයි මාත්‍රික කියන්නේ යවන දීමනාව. ඩෝරියා. පියාණන්සේ මායුවක් මෙන්න ඔබ යවමි. ඒවා පුද්ගලයෝ. උන්වහන්සේ යවන්නේ පුද්ගලයෝ. ඒ පුද්ගලයන්ට දිව්‍යපත් කඩේ ලියලා දීලා තිබෙනවා. අර හතම හෝ ඒ හත එක එක ප්‍රමාණයට. හත එක එක ප්‍රමාණයට. ඒක අපි තව ටිකක් බලමු. ඊළඟට අපොස්තුලවරයා තමයි උපතින් ලද දයන් වහන්සේ දුන්න ප්‍රසාද ප්‍රතිභා. මාත් කියන්නේ ප්‍රසාද ප්‍රතිභා. දිව පැටලුණා නේද? ආයසරයක් කියමු ප්‍රසාද ප්‍රතිභා. ඒවා අපොස්තුලවරයාට තමයි වැටහීම තියෙන්නේ ඒවා කෙසේද සේවයේ යෙදෙන්නේ කියලා. එතකොට පුද්ගලයෙක් එක්ක වැඩ කරනකොට තේරෙනවා මෙයාට නම් ගුරුවර දීමනාව බොහොම අඩුයි. හැබැයි එයා ඉතා හොඳ බානබස් කෙනෙක්. එයා පැරක්ලේසිස් තව කෙනෙක් ළඟට ඇවිල්ලා ඔහුත් එක්ක ගමන් කරන්න දැන් ගුරුවර දීමනාවත් ඕන වෙනවා. නමුත් ඔහුට තියෙනවා ඉතා සම්මිශීලී ගතියක්. අනිත් කෙනාගේ දීමනාව දිනු කරන්න ආසාවක්. කවුරු වගේද? කවුරු වගේද? ඉතාම අමාරු කෙනෙක් තමාගේ අතේ මම වගේ මම වගේ තමයි. බානබස් බයිබලයේ කෙනා බානබස්. සාවුල් වගේ බොහොම අමාරු ආදෙක් නේ. සාවුල් සෙලඩ් කෙනෙක් නේ. ක්‍රිස්තු භක්තකයෝ මරන්න ගියානේ. එයාගේ අත ළඟට අරගෙන, උර ළඟට අරගෙන, කර ළඟට අරගෙන, හද ළඟට අරගෙන සම්පූර්ණයෙන්ම හැදුවා අපොස්තුලවරයා වෙනකම්ම නේද? ඊට පස්සේ ඉතින් බානබස්ට වැටහීම නෑ දැන් අපොස්තුලවරයෙක් කොහොමද ක්‍රියා කරන්න ඕනේ කියලා. ඒ බානබස්ට ඒ වැටහීම තියෙන්න ඕන. දැන් මෙයා දිව්‍යන් වහන්සේගේ කාලෙන් අපොස්තුලවරයෙක් වෙලා එතකොට එයා අපි දන්නවනේ ලූක් 14 වෙනකන් ඒකේ තියෙන්නේ බානබස් සහ සාවුල් කියලා. ලූක් 14න් සමායන ක්‍රියා 14 වෙනකන් තියෙන්නේ බානබස් සහ සාවුල්. ක්‍රියා 14න් පස්සේ තියෙන්නේ සාවුල් හෝ පාවුල් සහ බානබස් කියලා. මොකද පාවුල් ඒ දෙන්න අතරේ නායකයා වුණ නිසා. ඉතින් දැන් ඒ සීන් එක මම දැන් රෝම 12යි එපිස 4යි සම්බන්ධ කරා. දැන් එතකොට එපිස 4 ඒවා ලියනවා නම් නායක මාත් කියන්නේ නායකයා ගැන කියලා තියෙන එක යා උනන්දුවෙන් කරන්න ඕන. ඔව්. නායකකමට වග කියන්න ඕන. නායකකම අත්හැරලා ඕන එකක් කරගන්න ළමයි කියලා හරියන්නේ නැහැ. එහෙම කෙනෙක් නායකයෙක් නෙවෙයි. මං අහක බලා ගන්න ඕගොල්ලෝ කැමති ඒක හරියන්නේ නැහැ. එහෙමයි නායකයෙක් නෙවෙයි. නායකයෝ වග කියන්න ඕනේ ඒකයි. එතකොට ජයග්‍රහණයක් ගත්තාම නායකයෝ අනිත් හැමෝටම මේකේ ක්‍රෙඩිට් එක දෙනවා. වැරදුනාම නායකයා ඒකේ වගකීම බාර ගන්නවා. ඔව්. නැතුව නායකයා වෙන්න බෑ. නායකයා. ඊළඟට ප්‍රොෆෙසි දීමනාව. අපි කියවනේ නේ මම උදේවි ගන්නවා ධර්ම වාක්‍යමය දීමනාව අනිත්‍යයට ඉස්සෙල්ලා දැනීම, දැකීම, ඇහිීම. ඒක ස්වභාවයේ සේවයට ඉතාම අවශ්‍යයි. ඉන්ඩිරෙක්ටත් ඒක අවශ්‍යයි. පාස්ටර් කෙනෙක්ට අවශ්‍යයි. හැමෝටම අවශ්‍යයි. එතකොට අපි ඒක කියලා දුන්නා මේ කොහොමද ඒක බලපාන්නේ චිත්‍ර අඳින අයට. ඒගොල්ලන්ට පේනවා දැන් චිත්‍රයකට හරියන පාට මේවයි කියලා අර ඇතුලෙන් එනවා නේද? දැනීමක්. ආර්ට්ස් ක්‍රාෆ්ට්ස් කරන අය, මියුසික් කරන අය, වර්ෂිප් ලීඩ් කරන අය. ඒගොල්ලන්ට ඇහෙනවා, සින්දුවක් ඇහෙනවා, ගායනාවක් ඇහෙනවා. ඊළඟට එන්න ඕනේ මේ ගීතය කියලා ඇහෙනවා. ඉතින් ඒක
ප්‍රොෆෙසි කියන දීමනාව ස්වභාවයේ දැනගැනීමේ වචනය, ස්වභාවයේ ප්‍රඥාවේ වචනය, ඒව සමගම අපේ එදිනෙදා ජීවිතේ මේ පියාණන් වහන්සේ දුන්න ලක්ෂණනේ. පිතෘත්වයේ ලක්ෂණ. මේවා එක තමයි අපි ඉපදෙන්නේ. මේක තමයි දිව්‍යපත් කඩ. ඒවා දාලා තමයි අපි වෙන්නේ. ඒවා මික්සුන හැටියට, ඒවා යෙදෙන හැටියට අපේ ජීවිතේ කැඳවීම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මම ටිකක් කෑ ගහනවා වැඩි මේ මම පුරා හඬ හයියෙන් කතා කරා. මගේ වොලියුම් එක වැඩි කරා කීද? රෝහණත් නෑ. රාජය නගිය ඉස්පිරිතාලය. ඉතින් ඒ ප්‍රමාණයට මේවා මිශ්‍ර වෙනවා. එතකොට නායක දීමනාව ධර්ම වාක්‍යමය ගතිය පියාණන් වහන්සේකින් ආවා වූ මොකද ඒ ගතිය? අනිත් අයට ප්‍රථම දැනීම, ඇහිීම, දැකීම. එතකොට අපි අනිත් අය එක්ක ඉවසීමෙන් මේක බෙදා ගන්න ඕන. හදිසි දූල හරියන්නේ නැහැ, මිනිස්සු එකඟ වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ කියලා කලකිරලා හරියන්නේත් නැහැ. බැටළුවන්ට බනින්නත් බෑ. ඒ අර ප්‍රපේත ගතිය තියෙන එක්කෙනාට ඉවසීම නැති වෙනවා. මොකද එයාට පෙන්වන දේ අනිත් අයට එකපාරට පේන්නේ නැහැ. ඉතින් එයා කොහොම හරි එයාගේ දීමනාවේ කොටසක් තමයි, ධර්ම වාක්‍යමේ දීමනාවේ කොටසක් තමයි අනිත් අයටත් ඒක පෙනෙන්න සැලැස්වීම. ඊළඟට ඒකේ දීමනාවේ ප්‍රමාණයක් තිබෙනවනේ. ඔෆිස් ඔෆ් ප්‍රොෆෙට් කියන්නේ නිලමය දීමනාවක්. එයා කියන එක බොහෝ වෙලාවට දැන් වහන්සේගේ ඉගැන්වීමක් සමග දේව ධර්මානුකූලව තමයි ඒක එන්නේ. ඉතින් ප්‍රොෆෙට්ස්ලා මුළු දේශයකටම ඉන්නේ එක්කෙනෙක් දෙන්නෙක් තමයි. ප්‍රොෆෙට්ස්ලා වැහි වැහලා නැහැ. ප්‍රොෆෙට්ස්ලා ගෙම්බෝ වගේ නෙමෙයි. ළඟ ඉන්න කෙනාට කියන්නේ ප්‍රොෆෙට්ස්ලා ගෙම්බෝ වගේ නෙමෙයි කියලා. අපොස්තලරුත් එහෙමයි. ඒගොල්ලෝ යුගයකට ඉපදෙන අය. ඉතින් දැන් පළවෙනි ශතවර්ෂයේ සුභාරංචිය පැතිරෙනකොට අපොස්තලරු 11යි පාවලුයි දැන් දේවචනේ ටික ප්‍රවේශමෙන් කිව්වොත් තව 5-6 දෙනෙක් හිටිය එච්චර තමයි. ඒකෙන් සුභාරංචිය පැතිරුණා කොච්චර පැතිරුණාද නේද? මුළු ආසියාවටම පැතිරුණා. පළවෙනි මම මේ කියන්නේ ක්‍රිස්තු පූර්ව පාවුල් මැරණකම් කියමු. නැත්නම් යොහාන් මැරණකම්. ඒක මුළු රෝම අධිරාජ්‍යයටම පැතිරුණා. අපොස්තලරු ඒ ගණනින්. මම හිතන හැටියට ඒ ගණනටම වගේ තමයි ප්‍රොපේතවරුත් ඉන්නේ. ප්‍රොපේතවරු අප කියන්නේ මේ බයිබලයේ තියෙන ඔෆිස් ඔෆ් ප්‍රොෆෙට්. ඊට අමතරව හැම දේවදරුවෙකුටම යම් ප්‍රමාණයක් ප්‍රොෆෙසි දීමනාව තිබෙනවා. ඒතකොට සෛලේ මට්ටමට ප්‍රොෆෙසි දීමනාව, ඉරිද රැස්සීමක් මට්ටමට ප්‍රොෆෙසි දීමනාව, අල්තාරයක් කරගෙන යනකොට ප්‍රොෆෙසි දීමනාව ඊටාම වටින දීමනාවක්. ඒක ප්‍රොෆෙසි දීමනාව ඉතා බලවත් දීමනාවක්, වටින දීමනාවක්, ආකර්ෂණීය දීමනාවක්. අපි ඒක පාවිච්චි කර යුත්තේ දිව්‍ය අභිමතයට ඇදහිලිමන්තයාගේ කිකුරුකම ගෙනෙන පිණිසයි. අපිට ඕන දේ වුන් කරන්න නෙවෙයි. එම නිසා මේ ධර්මාක්‍ය දීමනාව නිතර අපචාරයට යෙදෙනවා. මොකද අපිට ඕන දේවල් අපි කරවන්න හැවිද්දොත් ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක් කියලා. ඒකයි ප්‍රශ්නේ. අද ඔක්කොම කරන්න බෑ මේ ගැන. මම මේ පහන්රුක ගැනනේ කරන්න හදන්නේ. ඉතින් ඊළඟට තියෙනවා දීම සම්මා. ඊළඟට තිබුණා බානබස් ගතිය. පැරක්ලේසිස්. මේවා ලියා ගන්නද මන්දා. රෝම 7 ඉක්මනට කියමුද අපි? රෝම 12යි 7 8 9 ටක් ගාලා කියවන්න පුළුවන්. රෝම 12යි 7 8 9. මන්ද ඒ පහන්රුකටම ඒවත් දාන්නේ හදන්නේ. වෙන පාටක් පාවිච්චි කරා නම් හොඳයි නේද? දැන් කළු පාට දැම්ම නිලයක්. අපි මේ පාට දානවා නායක ධර්මවාක් ප්‍රොෆෙසි ගතිය. ඊළඟට බානබස් හෙවත් පැරක්ලේසිස් ගතිය. කියනවාද? එහෙයින් අපට දෙන ලද අනුග්‍රහය ලෙස වෙන වෙන දීමනා ඇත්තා වූ අපට ලැබුණේ අනාගත කීම නම් ප්‍රොෆෙසි. අපේ ඇදහිල්ලේ ප්‍රමාණයට අනාගත වාක්‍ය කියනවා. මං කිව්වා ඒක අනාගත හරි ප්‍රොෆිටස්. foretelling and foretelling. සේවය නම් සේවය කියන්නේ මේ උපකාරක ඩයකෝනියා. ඒගොල්ලෝ හරි කැමති තේ අල්ලන්න යනාදි වශයෙන්. නෑ උපකාරකයෝ. ඒගොල්ලන්ට පහසුවෙන්ම එනවා උපකාරක දේවල්.
ඉතින් ඒගොල්ලෝ හැමතිස්සෙම සේවය කරන නිසා වැඩි පෙරෙන්නේ නැති නිසා ඒගොල්ලන් අප්‍රීෂিয়েට් කරනවා. නැත්නම් ඒගොල්ලන්ට හිතනවා අපි කොච්චර වැඩ කරත් කවුරුත් අපිට සලකන්නේ නැහැ කියලා. ඔව්. ඊළඟට ඩාකෝනියා. ගන්වන්න තමාගේ ඉගැන්වීමට ඒක ලේසි නේද? ටීචර් කියන්නේ ටීචර් නේ, ඉස්කෝලේ ටීචර්, සභාවේ ටීචර්. ඔව්. ඒගොල්ලන්ගේ වැඩේ ඒගොල්ලෝ කියන එක හැමතිස්සෙම හරි. මොකද නමරක් 981යිනේ. එංගලන්තෙට ගියත් තිම්බක්තු ගියත් කොහේ ගියත් නමරක් 981යි. ඒ වුණාට මිනිස්සු වෙනස් වෙනවනේ. ඉතින් ටීචර්ස්ලාට අවශ්‍ය ගුණය තමයි අනුරුද්ධ අහගෙන ඉන්නේ ඉතා හොඳට. ටීචර්ස්ලාට අවශ්‍ය ගුණය තමයි අනිත් අයගෙන ඉගෙන ගන්න පුළුවන් වීම. Teachers must be teachable, especially in spiritual life. ඉතින් ගුරුවරු අනිත් අයගෙන් ඉගෙන ගන්න මෙයත් එහෙමයි. මට තියෙන ටීචර් දීමනාවක්. good බොහොම හොඳ ටීචර් දීමනාවක්. යම් දෙයක් පැහැදිලිව ලියලා උගන්වන්න පුළුවන් එකක්. එතකොට මේ ධම්මි ධම්ම පිනියල එකගෙන එන අවශ්‍යයි. හැම කාලයකටම මේ හැම පාඩමකටම එකගෙන එන අවශ්‍යයි. ඔව්. මේ අනිත් එක්කෙනා එයා ප්‍රොෆටික්. එතකොට වැඩි මේ ටිකක් මූඩි වෙනවා. මේ එහෙම එනවා. ඒ ගැන වැටහීමෙන් ඉන්න ඕන. ඔව්. other one I'll have to discern. He's very young. ඉතින් දැනවන්සට ප්‍රශංසා වේවා හැම ළමයාටම ස්වාමීන් වහන්සේ දිව්‍ය ස්වභාවයක් දෙනවා. ඔව්. දිව්‍ය ස්වභාවයක් දෙනවා. දැන් අපි නේදන්නම් ඉර කෙලින් ඇඳ වගේ තමයි ඒගේ වැඩ. එයා කියන දේ හරි. එයා ඔක්කොමඩ ඉතිහාසය දන්නවා. දැන් අපේ දනිකා එයා විචිත්‍රයි. කතා කරලා එයාත් එක්ක මම පාඩම කරනකොට එයා මට වඩා කතා කරනවා. එයාට අවශ්‍ය නැව පාපි කියලා එයා පටන් ගන්නවා එයාගේ පාඩම මාත් එක්ක. ඒකට ඉඩ දෙන්න ඕන. ඒගොල්ලෝ නේ කතාවට හුරු බුහුටි ළමයි. ඒගොල්ලන්ගේ අනාගතයේදී ඒගොල්ලෝ ඒ විදිහට යන නිසා අම්මලා තාත්තලා පොඩි කාලේ ඉඳන්ම ළමයි එක්ක මේ ආශ්‍රය තියාගන්න ඕන. අවුරුදු 12ට ඉස්සෙල්ලා ළමයාව ලීඩ් කරොත් අවුරුදු 12න් පස්සෙත් ළමයාව ලීඩ් කරන්න පුළුවන්. අපේ කාලේ නම් අවුරුදු 21 වෙනකන් අපි දෙමව්පිය කියන එක අහගත්තානේ. විශ්වවිද්‍යාලයට පස්සේ ගියන්න ගත්තමනේ අපිට අං ආවේ. දැන් එහෙම නෙමෙයි අවුරුදු 10 එක්කනත් උදේ නැගිටිනකොට අත ගාලා බලන්න ඕන අං ඇවිල්ලාද කියලා. කාලේ වෙනස් වෙලා. ඒගොල්ලෝ ඉතින් හැමතිස්සෙම දෙමව්පියන්ට කියන්න ඕන don't wait till your child is grown up. පොඩි කාලෙම ළමයාව ලීඩ් කරන්න, ක්‍රිකට් ගහන්න, වෙරළට එක්කගෙන යන්න, කෑම වේලක් ගැන. එතකොට ළමයාට තේරෙනවා අපේ තාත්තා අපිව ලීඩ් කරනවා. අපිට තීරණය කරන්න දීලා නිකන් ඉන්නේ නැහැ. අපේ තාත්තා ඒ හැම පොඩි දෙයක් ගැන යට ලීඩර්ෂිප් එකක් දෙන්න ඕන. අජිත් තේන්න. හැම පොඩි දෙයක් ගැන නායකත්වයක් දීලා ළමයෙක් එකහොල මේක කරන්න ඕන. එතකොට ඒගොල්ලෝ ඉගෙන ගන්නවා. පුටු ඉඳගෙන අර්ග කරන්න කිව්වට හරියන්නේ නැහැ. අපේ කාලේ අපි කරා ඒවා. දැන් කාලේ ළමයින්ට ඒක හරියන්නේ නැහැ. ඔව්. ඉතින් මම ඒ ටික කිව්වේ මොකක් ගැනද? ටීචර් ගැන. ටීචර්ලා සාමාන්‍ය ඉන්ෆ්ලෙක්සිබල්. ඉතින් අර ටීචර්ගේ වෘත්තියට අයිති දේවල් තමයි එන්ජිනියර් වෙනස් වෙන්නේ නැහැනේ. ඒ මොකද පාලම ඒ විදිහට හදන්න ඕනනේ. දැන් කවුරු හරි කිව්වොත් ඔකට මොකටද මේ මිලිමීටර් 20 කම්බි දාන්නේ. ඔකට දාන්නකො 12 කම්බි. වැඩේ හරියන්නේ නැහැ. පාලම කඩන් වැටෙනවා. ඉතින් ඒගොල්ලෝ කියන ඕක හරියන්නේ නැහැ. කරන එක විදිහක් තිබෙනවා. ඇත්ත. ධර්මයේ ගැන්වීමත් එහෙමයි. දෙතුන් විදිහකට ධර්මය උගන්වන්න බෑ. එක විදිහ. සම්මතය, boundaries, tracks ඒගොල්ලන්ගේ ඒක උල්ලංඝනය කරන්න නරකයි. පාස්ටර් කියන්න නරකයි. ඒවා පොඩ්ඩක් අඩුවෙන් උගන්වන්න මැරේජ් කවුන්සලින් එහෙම බෑ. හරියට උගන්වන්න ඕන. පාස්ටර්යි ගුරුවරයා අතර එහෙමත් මතභේද ඇති වෙන්න පුළුවන්. මොකද ගුරුවරයා කියනවා නෑ මේක පාස්ටර් මේක හරියට උගන්වන්න ඕන. එතකොට ගුරුවරයා කියන එකට ඇහුම්කන් දෙන්න ඕන. බෞද්ධිස්මෙදි ඉස්සෙල්ලා මේ දේවල් අහක් වෙන්න ඕන දේවල් අහක් වෙන්න ඕන. ඒව අහක් වෙන්නේ නැතුව බෞද්ධිස්ම කරන්න බෑ. ඒව කියලා දෙන්න ඕන. ඊළඟ එක මොකද්ද? උපදේශ දෙන්න තමාගේ උපදේශ දීමකට බාර වෙනවා. ඔය උපදේශ කියන්නේ පැරක්ලේසිස්. ග්‍රීක වචනේ පැරක්ලේසිස්. පැරක්ලේසිස් කියන්නේ කවුද? පැරක්ලීටස් කියන්නේ ශුද්ධාත්මන වහන්සේ. යම් කෙනෙක් එකට ඇවිදිමින් කෝච් කරමින් ඒ බානබස් එහෙමනේ. ගැනීම ගැන්ව විතරක් නෙමේ කෝච් කරනවා. ඉතින් ඒගොල්ලෝ වෘත්තීය ලෝකේ කෝච්ලා වෙනවානේ.
ගහන ඇති කරලා පෙන්වනවානේ. ස්ට්‍රෝක් ගෙදර ඉඳන් කියන්න බෑනේ ගහන්නේ මෙහෙමයි කියලා. ස්ට්‍රෝක් ගහලා පෙන්නනවා. බැට් එකයි පැඩ් එකයි ඔය අවුට් වෙන්නේ මොකද බැට් එකයි පැඩ් එකයි අතර හිලක්. බෑනේ. බැට් එකයි පැඩ් එකයි හැමතිස්සෙම එකට යන්න ඕන. එහෙම එයා ගහලා පෙන්නනවා. ඉතින් බානබස්ලා හරීම අත්‍යවශ්‍යයි. ඒගොල්ලන්ව රෙකග්නයිස් කරන්න ඕන. ඒගොල්ලන්ට බානබස් කොන්සලේෂන් වලට හරි කැමතියි. පළවෙනි කොරින්ති 4:13. පළවෙනි කොරින්ති 4:13. 14:3 සමාවෙන්න. පළවෙනි කොරින්ති 14:3. මොනවද gift of prophecy කියන්නේ? පැරමුතියෝ. cheer. ධර්ම වාක්‍ය දීමනාව, දිවැසි දීමනාව ඒකට අපිට නැද්ද හොඳ සිංහල වචනයක් prophecy වලට? දිවැසි ධර්ම වාක්‍ය ඒ කියන්නේ දෙවියන් වහන්සේගෙන් එන හැඟීම, දෙවියන් වහන්සේගෙන් එන දැකීම, දෙවියන් වහන්සේගෙන් එන දැනීම. නේ ඒකට අපිට ප්‍රකාශක, දිව්‍ය ප්‍රකාශක. ඒකත් හොඳයි. දිව්‍ය ප්‍රකාශක. දිව්‍ය ප්‍රකාශක දීමනාව. ඒ කියන්නේ ඒ ගැන, ඒ පුද්ගලයා ගැන, ඒ පුද්ගලයාගේ දීමනාව ගැන, ඒ తත්වය ගැන දෙවියන් වහන්සේ මෙසේ කියනසේක. සමහර විට ඔබ එසේ කියයි, නැත්නම් ඔබ අනුශාසනයක් ලෙස එහෙම කියයි. හැම එකටම කියන්න ඕනේ නැහැ නේද? දෙවියන් වහන්සේ මෙසේ කියනසේක කියලා. අපි කතා කරනකොටම කියනවා මට නම් හිතෙන්නේ මෙහෙමයි කියලා. දිව්‍ය ප්‍රකාශක දීමනාව නේ. දෙවියන් වහන්සේගේ හිතැඟිදේ එයාට වටහා දීම. ඒක ඊටාම ප්‍රෙෂස් දීමනාවක්. ඊටාම අවශ්‍ය දීමනාවක්. ඒ දීමනාව ප්‍රගුණ කිරීමට පාස්ටර් නිරාහාරව යාඥා කරන්නම අවශ්‍යයි. තමාගේ කතාව අඩු කරලා දෙවියන් වහන්සේ ඇහෙන්න අවශ්‍යයි. එතකොට තමයි prophetic mode එක ඔපරේට් වෙන්නේ. දෙවියන් වහන්සේ අහමින් කතා කරන්න ඕන. ඉතින් ඔබ දේශනා කරනකොටත් ඒ ස්වරූපයෙන් දේශනා කරොත් හොඳයි. අපි ගොඩක් පිළියෙල වෙනවා, අපි PowerPoint එකත් හදනවා, අපි දේශනාව දන්නවා. නමුත් දැන් වහන්සේ අහමින් කියනකොට ඒ පුද්ගලයාට හිතෙනවා හැම සන්ඩේ ඉරිදා මුළු දේශනාවම ප්‍රොෆෙසි එකක් වගේනේ. ඒක මගේ ජීවිතේ ළඟට ආවනේ. මුළු දේශනාව මාත් එක්ක ගමන් කරානේ. දැන් තේරෙනවද? එහෙම පාස්ටර් දේශනා කරනකොට gift of prophecy හරිම වටිනවා. දැන් වහන්සේගේ එළිදරව් වීම ඒගොල්ලන්ට එනවා. ඒගොල්ලන්ට අතුරු බහන් වලට දැන් වහන්සේගේ ටෝච් එක පත්තු වෙනවා. හිතෝපදේශ 2027. දැන් මේක තේරෙනවද? ඉතින් ඔබගේ දේශනාවේ තියෙන උත්තරීතර උතුම්කම කිසිසේත්ම අඩු කරගන්න එපා. ඒ නිසා මේ ඉරිත රැය ඉඳන් පටන් ගන්න ඕනේ එන ඉරිතට දේශනා කරන්න. ක්‍රමයෙන් ආත්මය හැදෙනවා, දේව වචන එනවා, පණිවිඩ එනවා. ඕකේ. ඒ කිව්වේ මොකක් ගැනද ඒ කිව්වේ? පැරක්ලේසිස් උපදේශ. ඊළඟ දෙන තැනත්තේ ත්‍යාගවන්තකමින්. giving. දැන් මේක අපි දාන්නේ දැන් මෙතන ඉන්නේ ඉවැන්ජලිස්ට් නේ. ඉවැන්ජලිස්ට් සුබ පණිවිඩය දෙන කෙනා. ඉතින් ඉවැන්ජලිස්ට් සාමාන්‍යයෙන් ත්‍යාගශීලී විය යුතුයි. ඒ කියන්නේ ළමෙක් දැක්කොත් ටොපියක් දෙන්න හිතෙනවා. දැන් කාලේ හැටියට ඉතින් ටොපි දෙන්න නැතුව විටමින් D එකක් දෙමුකෝ. මොනවා හරි දෙන්න හිතෙනවා. ඉවැන්ජලිස්ට් කි ගතිය ඒක. එයාට දෙන්න හිතෙනවා. ඉතින් එයා සුභාරංචිය දෙනවා. එතකොට දෙවියන් වහන්සේ මුදල් දෙනකොට පුද්ගලයෙක්ට money gift මේ මුදල් වලින් අනිත් අයව වර්ධනය කරන හැටි, තමත් වර්ධනය කරන හැටි ඒක විශේෂ දීමනාවක්. දෙවියන් වහන්සේ මුදල් දෙනකොට තාත්තලා මුදල් දෙන්න පුළුවන්, ඔබ උත්සාහයෙන් මුදල් උපයාගත්තා වෙන්න පුළුවන්, ඔබගේ නම අදින්න පුබ්බක වෙන්න පුළුවන්. අහලා තියෙනවද? නෑ. ෂයිලොක් කියන්නේ ඉංග්‍රීසි එක. අදින්න පුබ්බක කියන්නේ මේ සිංහල ආදේක හිටියා. සිංහල නෙමෙයි නේ, ඉන්දියාවේ කතන්දරනේ ඕවා. ද්‍රවිඩ මේවලත් ඉන්නවා එහෙම. ඒ කියන්නේ කිසිම දෙයක් පුතා මැරුණා නේද? එයා අදින්න පුබ්බකේ පුතා මට කුණ්ඩලීද? මට දැන් මතක නෑ. කොහමරි යාගේ පුතා මැරෙනකන් එයා මුකුත් කරේ නැද්ද මොකක්ද එක? කොහම හරි ස්වාමින් වහන්සේගේ අදහස එයා මුදල් දෙන්නේ ස්වාමින් වහන්සේ සමෘද්ධිමත් කරන්නේ තව කෙනෙකුට රැකියාවක් දෙන්න පුළුවන් කෙනෙක්. ඒතර ඔබ බිස්නස් එකක් පටන් ගන්නවා එක්කෙනෙකුට රැකියාවක් දෙනවා. ස්වාමින් වහන්සේ ඒක වැඩි කරනකොට තව කෙනෙකුට රැකියාවක් දෙනවා. ඒක තව වැඩි කරනව නේද? 10 දෙනෙකුට 50 දෙනෙකුට. කවුද දන්නේ නේ? දැන් අපේ දිනුක්ට කවුද දන්නේ කොච්චර ස්වාමින් වහන්සේ සඵල කරයිද කියලා. ඒකෙම අනිත් පැත්ත තමයි අනිත් ණයටත් ජීවනෝපායක් දෙන්නා වූ පිය හදවතක් එන්න ඕන අයකට. ඒකනේ. ඉතින් දෙවියන් වහන්සේ සමෘද්ධිය දෙන විට තමනුත් සමෘද්ධිමත් වෙනවා.
your money begins to work for others. ඒ මුදල් වලින් ආදායම් මාර්ග සහ වැඩ රක්ෂා ඉපෑවෙනවා. ඒක දැන් වාසික හදවතනේ නේද? දැන් ගොඩක් අය ඉන්නවා ගොඩක් පොසත් වෙච්ච අය. ඒගොල්ලෝ මිලියන් ගණන් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ සුදු ගහනවා. එතකොට ඒගොල්ලෝ විතරයි පොසත් වෙන්නේ. ඒ මුදල් අනිත් අයට ආදායමක් සපයන්න වැඩ ක්ෂේත්‍ර සපයන්න යන්නේ නැහැ. ඉතින් අපි ක්‍රිස්තු භක්තිකයන්ට අවවාද දෙන්නේ අඩු ගානේ ඔබේ රැස් කරපු මුදල් වලින් 50%ක්වත් ව්‍යාපාරයෙන් අනිත් අයට රැකියාව ලැබෙන ලෙස හැබැයි ප්‍රවේශමෙන් ප්‍රමාණයක් තියෙනවනේ. මොකද අර ප්‍රොෆෙසි මතකද? පළවෙනි එක ප්‍රොෆෙසි. ඒ ප්‍රොෆෙසි තියෙන එක්කෙනාට දැනෙනවා දැන් කාලේ අහවල් ආයෝජනයක් කරොත් ඒක ඵලදරයි. ඒ මොකද්ද? ඒකත් දිව්‍ය දැනීමක්, ඉදිරිය පෙනීමක්. දැන් මම මේ වත් අරගෙන අපි කියමු සමය කහ දැම්මොත් exactly කහ දැම්මොත් නැත්නම් ඔය ප්‍රතිශක්තියට අදාළ දෙයක් දැම්මොත් එතකොට ඒගොල්ලන්ට වේලහින් ඒක හිතෙන්න පටන් ගන්නවා. ඔව් එහෙම අපි දන්නවනේ එහෙම ගොඩක් සපලුණු කම්පනීස් නේද? මොකද ඒගොල්ලන්ට වේලහින් හිතුණා මේක දැන් වහන්සේ අදහස් දුන්නා. ඉතින් හරි වටිනවා. එතකොට අපොස්තලවරට පුළුවන් වෙන්න ඕන මේ හැම එකක් එක්කම වැඩ කරන්න. දැන් ඉන්දියාරටත් ඒ ගතිය ටිකක් තියෙන්න ඕන. නමුත් ඉන්දියාර මේක තමාගේ පංගුව තමාට තියාගන්න හැවිද්දොත් අපොස්තලවරට ඉඩ දෙන්නේ නැතිව අර පුද්ගලයා හිර වෙනවා. නගර 5කට 8කට යන්න පුළුවන් ව්‍යාපාරය එක නගරයක හිර වෙනවා. මොකද ඉන්දියාරගේ අදහස එයාට පුළුවන් ප්‍රමාණයට ඇදහිලිවන්තය ලව්වා මේ ව්‍යාපාරය කරවන්න. දැන් වහන්සේක අදහසක් තියෙනවා මේ ඇදහිලිවන්තගේ ව්‍යාපාරය නගර 10කට ගෙනියන්න. ඒකට අපොස්තලවරයෙක් අවශ්‍යයි. ඔහුගේ අනුශාසනය සඳහා ප්‍රායෝගික රැකවරණය සඳහා නගර 10ක සංග්‍රාමයක් වෙනවනේ. ඒ නගර වෙනස්. ඉතින් ඒකයි මේ පස්සෙනායකට වැඩ කරන්න ඕන. මේ මුදල් money gift, money multiplying, work multiplying. වැඩ ක්ෂේත්‍රයේ වර්ධනය වෙනවා. මුදල් මිනිස්සු දෙසා වැඩ කරන්න පටන් ගන්නවා. ඔබත් පොහොසත් වෙනවා. ආමෙන් කියනවා. එතකොට ඔබ සභාවට 10 එකක් දෙනවා. කල්යාමේදී ඔබට තේරෙනවා මට 10කට වඩා දෙන්න පුළුවන් සභාවට. දැන් වහන්සේට ප්‍රශංසා වේවා. කාර්බාන්දු කොරබාරබාන්දු ඊකාරාවල බාන්දු රියාල බරාන්දර කිර බාරබාන්දු ආමෙන්. මම කිව්වේ එහෙම අය වැඩි කරන්න හැම සභාවකට. මම හැමදාම මේ ආඥා කරන එහෙම අය වැඩි කරන්න හැම සභාවකට. එහෙම අය වැඩි කරන්න හැම සභාවකටම. ඊළඟ එක ආණ්ඩු කරන තැනැත්තේ උනන්දු කම. ආණ්ඩු. ඒ කියන්නේ නායකයා. එයාගේ වැඩේ ආණ්ඩු කිරීම. එයාගේ ඒක මඟ හරින්න බෑ. ඒක උනන්දු කමෙන් කරන්න ඕන. කැමති දෙයක් කරන්න කියලා හරියන්නේ නැහැ. නෑ. මේක නායකනේ ලීඩර්. First in the place. ඊළඟට කරුණාව පෙන්වන තැනැත්තේ ප්‍රසන්න ලීලාවෙන්ද එසේ කෙරේවා. කරුණාව පෙන්වන එකට අපි ඒක වෙනම දාන්න ඕන. මොකද මම ඩයකෝනියක උපකාරක හැටියට දැම්මනේ. කරුණාව පෙන්වන එකනා. ඉතින් ඇත්තෙන්ම මේ පහෙන් වැඩියෙන්ම ඒක ක්‍රියාත්මක වෙන්නේ අපි හැමෝටම කරුණාව අවශ්‍යයි. ඒ රට එවැන්ජලිස්ට්වරයා ඉතින් සුභාරංචි අරගෙනම යනවනේ. කරුණාවේ බීජ වපුරනවා, කරුණා දුරටු අරින්නවා. එතකොට කරුණාවෙන් කෙරෙන්න ඕන වෘත්තීන් මොනවාද? එන්ජිනියර්ස්ලට කරුණාව තියනවාද? මොන වැඩ කරන්නේ කොන්ක්‍රීට් එකනේ. මොකද දැන් අපේ ඇතනසි සංගල හිතුනේ. ඔව් වෛද්‍යවරු ඉතින් අපි දන්නවා ඉතින් අද වෛද්‍ය වෘත්තියනේ කොච්චර කරුණාව නැති තැනක් වෙලාද. මොකද මිනිස්සු රණාකර කර ගන්න හදලානේ. ඉතින් සභාවෙත් තියෙනවානේ මේ හිත බිඳිච්ච අය ඉන හීලින් අර බය වෙච්ච අයනේ කරුණාවේ මෙහෙවරක් අවශ්‍යයි. එතකොට දැන් බයිබලයේ ගත්තොත් දානියෙල් කවුද? දානියෙල් කවුද? ඒකට අපි තව පාඩක් පාවිච්චි කරමු. දානියෙල් කවුද? කියන්න කික්මට. දානියෙල් ප්‍රොෆට් සහ රජය කරන්නේ. අනේ ඊට ඉස්සෙල්ලා අපි කඳු හත බලමු නේද? කඳු හතක් තියෙනවානේ. කඳු කීයද මෙතන?
7යි. කඳු 7. එතකොට උසම කන්ද රජය. ඊළඟට මනී කියන්නේ බිස්නස්නේ. කඳු කතන්දරේ පේනවා. දැන් මම ඒකත් දානවා. මේ කොළ පාටින් දාන්නේ මොකද්ද? කඳු කතන්දරය. ආණ්ඩුව කියවම ආණ්ඩුව රජය. එතකොට ප්‍රොෆිට් වගේ ඉන්නේ කවුද? මීඩියා. අධිකරණය තමයි හරි එක. මීඩියා ප්‍රොෆිට් වෙන්න හදනවා. ඒක දැක්කනේ පැණියට ප්‍රොෆිට් වෙනවා වෙන වැඩි. ඒ කියන්නේ ජුඩිෂරි අධිකරණයනේ නීතිය බලලා මේක හරි මේක වැරදි කියලා කරන්නේ. ඉතින් ඒක දැන් වහන්සේගේ වෘත්තියක්. වෙන මොනවාද ලෝකේ තියෙන කඳු? මීඩියා තමයි ඉවැන්ජලිස්ට් නේද? එතකොට මීඩියා එකෙන් පුළුවන් හොඳ කතන්දර, කුණු කතන්දර, අසභ්‍ය කතන්දර ඔක්කොම පතුරවන්න පුළුවන්. ඉතින් මීඩියා එක අර පණිවිඩ පතුරවන්න. ඉතින් ඒගොල්ලෝ ගැලවීමට ආවොත් කොච්චර දෙයක්ද නේද? ඒගොල්ලෝ ගැලවීමට ආවොත්. ඊළඟට ටීචර් කියන්නේ මොකද්ද? අධ්‍යාපන කන්ද. එතකොට ප්‍රොෆෙට් පාස්ටර් කියන්නේ මොකද්ද? කන්දක් හැටියට පාස්ටෝරල් ගතිය තියෙන්නේ කොහෙද? ඒ සමහරු මේකට චර්ච් දාන්නත් පුළුවන්. දැන් වහන්සේගේ නේරානේ. ඒ අර මේක මොකද්ද මේ? ආණ්ඩුවට අපි ආණ්ඩුව කියලා දැම්මනේ. මේක අපිට හිතලා බලන්න. ඉතින් ඒ කියන්නේ රටේ එළියරු කවුද? රටේ එළියරු කවුද? ආණ්ඩුවේ එළියරෙක් විය යුතුයි. ජනාධිපතිතුමත් එළියරෙක් විය යුතුයි. ඊළඟට හමුදාව තියෙනවා, පොලිසිය ඉන්නවා, වෙන මොනවද තියෙන්නේ? මීඩියා තියෙනවා, ක්‍රීඩා තියෙනවා. entertainment, arts, ඒවා එක කන්ද ඒවා මේ ඉවැන්ජලිසම් වගේ ඒවා නේද? ඒවා නිකන් මේ ජීවිතේට අත්‍යවශ්‍ය නෑ. නමුත් ඒවා විශාල මහා පරිමාණයේ බලපෑම් වල මිනිස්සුන්ගේ ජීවිතවලට රිංගනවා නේද? ඒවා ගොඩක්. ඒතර ඉවැන්ජලිස්ට්වරයා ඉන්න ඕන. කලාවෙන් ඉවැන්ජලිසම් කරන අය, මියුසික් වලින් ඉවැන්ජලිසම් කරන අය, එන්ටර්ටේන්මන්ට් ලෝකේ ඉවැන්ජලිසම් කරන අය කොච්චර ඉන්නවද නේද? මීඩියා ලෝකේ ඉවැන්ජලිසම් කරන අය අහගෙන ඉන්නේ. ඉතින් ඒ ඔක්කොම අර පණිවිඩය පතුරවනවා. ඉවැන්ජලිසම් වෙන මොනවාද කඳු මතක් වෙන්නේ? ආගමික කඳු තියෙනවා නේද? ආගමික කඳු. එතකොට එඬේරු ඉන්නවා, ව්‍යාජ එඬේරු ඉන්නවා. ඒකනේ ඒ කන් දෙක අචල් එක. එඬේරු ඉන්නවා, ව්‍යාජ එඬේරු ඉන්නවා. මිනිස්සුන්ගේ අර ආත්මික අවශ්‍යතාවයට සැපේන ව්‍යාජ දේවල්. ඒ කොළ පාටින් දැම්මේ. දක්ෂ දේවල් අරගෙන ඔක්කොම ඒකට. එතකොට දැන් මේක ඇඳලා හරියට පාට වලින් ඇඳලා හැමෝම මට බාර දෙන්න ඕන නම දාලා. අද නෙමෙයි. කවදද? නෑ මේක මම කියන්නේ මේකයි. ඔබ එළියර හැටියටත් මේ ප්‍රැක්ටිස් එක තියෙන්න එපා. මිනිත්තු කතා කරන්න මම නම් දැන් කාත් එක්ක හරි කතා කරනවා නම් මම ඇඳ තමයි කතා කරන්නේ. ඊට පස්සේ ඒකේ යාගේ නම දානවා, දිනේ දානවා. එයාට ඔරිජිනල් එක දෙනවා, මම කොපියක් තියාගන්නවා. මොකද එයත් එක්ක මම ලෑන්ඩ් මාක් එකක් දැම්ම යාගේ අනාගතයේ දිව්‍ය කැඳවීම සඳහා. ඒක පොඩි වැඩක් නෙමෙයි නේද? ඔව්. ඉතින් මේ ඒ කඳු වැඩ කරන හැටි. දැන් අපි යමු දේව වචනයට. ඩානියෙල් කොහටද ඇති? ඒකට අපි ගමු තව පාටක්. නිල් පාට. මේක නිකන් මේ සායංගිය බොහොට්ටුව වගේ නේද මේකේ පාට? මේ නැත්නම් කියන්නේ නිකන් නෝපඩක්. ඩානියෙල් කොකටද ඇති? දානියෙල් ප්‍රොපේතවරයෙක් එයා රජයේ ප්‍රධාන නිලධාරියෙක් වුණා. ප්‍රොපේතවරයෙක් එයාගේ ප්‍රොපේත දීමානාව නිසා නේද? පොඩි රජයක නෙමෙයි. ඒ කාලේ ලොකුම රාජ්‍යයේ සැටරැප්ලගේ ප්‍රධානිය නනේ. සැටරැප්ල 120 ගියද? 123. ඒගොල්ලන්ගේ ප්‍රධානිය වුණා. ලොකුම අධිරාජ්‍යය. ප්‍රොපේත දීමානාව නිසා. ඒතකොට ඒ වෙනකොට එයා අපොස්තලවරයෙකුත් වෙලානේ. ආණ්ඩුවට කියනවනේ දේවල් කරන්න. රජුරවන්ට කියනවනේ මේ විතර නෙමෙයි රජයේ පරිපාලනයට මැදහත් වුණානේ.
අර ප්‍රධාන නිලධාරීන් 123 දෙනාගේ ප්‍රධානියා. එහෙම තමයි අර ශාස්ත්‍රවන්තයෝ බෙත්ලෙහෙමට ආවේ. දානියෙල් දේවචනයෙන් කියලා තිබුණු ඒවා දානියෙල්ගේ පොත හැම ඒගොල්ලෝ ගොඩක් කියවලා තියෙනවා. මොකද දානියෙල් ගොඩ කලක් ප්‍රධාන ශාස්ත්‍රූවරයෙක් ලෙස බබිලෝනියේ ජීවත් වුණා. ඊළඟට මෙහා ආවම ඩේරියස් එක්ක ජීවත් වුණා. කොරෙෂ් එක්කත් කාලයක් හිටියනේ දානියෙල්. කොරෙෂ් එක්ක ටික කලක් ඉන්නකොට දානියෙල් මැරුණා. දානියෙල් ක්‍රිස්තුපූර්ව 586 ඉඳලා ක්‍රිස්තුපූර්ව 547 වෙනකම් දානියෙල් හිටියේ බබිලෝනියේ අවුරුදු කීයද ඉති? ක්‍රිස්තුපූර්ව 586 සිට 547 අවුරුදු කීයද? නෑ මනෝමෙන් හදන්න ඕන. 586 ඉඳලා 547ට 40ද 39ද? 40කද 39ද? පරණ ගණන්කාරයෙක් කිව්වා වැඩේ ටක් ගාලා 39 බයන්න එපා මේ නිකන් අහන්නේ දන්නේ නැද්ද? ඔය වයසේදී මොලේ තියුණු කරගත්තේ නැත්නම් මගේ වයසට එනකොට දෙවරක් දෙකක් මතක නැති වෙයි. ඉතින් මොකද මං කිව්වේ? දානියෙල්. එතකොට මොඩෙකයි මොකද්ද? මොඩෙකයි කවුද? රජුරුවන්ගේ දොරටුවේ ගේට් කීපර්. බැලු බැල්මට ඉතින් බොහොම යටහත් තත්ත්වයක්. ඊටත් ටික එයාට මොඩෙකයිට අවශ්‍යනේ තීක්ෂණ දැක්මක්. අර යන කතන්දරේ හොඳ නෑ රජුරුව මැරෙනවා. දැන් මිනිහා ගේට් එකේ ඉන්න ගමන් අර ඔක්කොම තහගෙන ඉන්නේ. රජුරුවන්ගේ ආරක්ෂකයා වගේත් එයා හිටියා නේද? එතකොට එයා රජුරුවන්ට එඩෙරෙක් පාස්ට හරි පාස්ට බානබස් තමයි. රජුරුවන්ගේ වොච්මන් වගේ එයා හිටියා නේද? රජ දොරටුවෙන් නපුර ඇතුල් වෙන්න නොදී ඊළඟට දේවදරුවන්ටත් එස්තර පුබුද ගත්තා. ඒක නම් බානබස් තමයි. එස්තර පුබුද ගත්තා. යථා කාලෙදී රජයේ දෙවනිය වුණා නේද? ඒ බලන්නකෝ. බානබස් ලෙස පටන් ගත්ත එක්කෙනා රජුරුවන්ගේ දෙවනියා වුණා. දැන් තේරුණාද? එතකොට ජෝසප් කවුද? ජෝසප් පොටිෆර් එක්ක ඉගෙන ගත්තා money management, work management, prosperity management, resource management. මොකද පොටිෆර්ගේ ගෙදර ඔක්කොම බලාගෙන හිටියේ ජෝසප්. එතකොට පොටිෆර් කියන්නේ කවුද? රජුරුවන්ගේ ඩිෆෙන්ස් සෙක්‍රටරි. එතකොට ඩිෆෙන්ස් සෙක්‍රටරි වෙන්නේ කවුද? රජුරුවන්ගේ ළඟ නෑද ඒක? මං කියන්නේ මේ මිසරේ ගැන. ඉතින් ඒකම එයා ලොකු බොහෝසතෙක් වුණා. පොටිෆර්. ඉතින් මේ දෙවන් වහන්සේගේ සැලැස්ම කියන්නේ මේ පොඩි ළමයානේ. අවුරුදු 17 ළමයාවනේ වහල්කමට. හැබැයි ආවේ ඒ රටේ පොටිෆර් ළඟට වැඩිම සම්පත් තියෙන කෙනාට ළඟට. අවුරුදු 13ක් එයත් එක්ක එයා ඉගෙන ගත්තා. අවුරුදු ගාණක් 13ක් නෙමෙයි. එයා 30 දිනේ හිරෙන් එළියට ආවේ. හිරේ කොච්චර කලින් නැද්ද? ගොඩක් කල් වෙන්න බෑනේ. ඔව් 4ක් 3ක් වගේ මටත් හිතෙන්නේ. නෑ දෙකක් කොහොමද අමතක very good. දෙකක් අමතක වුණා. excellent. 4ක් විතර. ඒ කියන්නේ පටිෆර්ගේ ගෙදර මෙයා බිඳුවෙන් පටන් අරගෙන ඔහුගේ සම්පත් ගැන ප්‍රධානියා වෙන්න කල් යනවානේ. අවුරුදු 17 අඩු ගානේ අවුරුදු මොකෝ කියන්නේ 9ක් විතර පටිෆර් එකේ ඉන්න ඇති නේද? ඉතින් විශාල සම්පත් ප්‍රමාණයක් එයා පරිහරණය කරන්න ඉගෙන ගත්තා පටිෆර් යටතේ ඉඳීමේ. එතකොට යාව ඊළඟට මුළු රටේම සම්පත් පාලනය කරන්න කිව්වම ඒ වෙනකොට දැන් වහන්සේ යාව හදලා තිබුණා. ඉතින් මම මේ කියන්නේ අපි දේවචනය කියවනකොට දේවචනය එක්ක මෙනෙහි කරොත් මේ ඔක්කොම දැන් මේ මම දැන් ඔපරේට් වෙන්නේ word of knowledge. ඒ කියන්නේ දේව වචනේ ඉගෙන ගැනීමට, දේව වචනේ වෙන දේවල් දැන ගැනීමට, පළවෙනි සැරේ කියවීමට වඩා තේරීමට දැනගැන්මේ වචනය ක්‍රියාත්මක වෙනවා. ඔබත් දේව වචනයට ප්‍රේම කරන්න, දේව වචනයට ආසා කරන්න ඉඳගත්ොත් දේව වචනය එක්ක මේව ඔබටත් ක්‍රියාත්මක වෙනවා. දැනගැන්මේ වචනය කියන්නේ ස්වාමීන් වහන්සේ මෙසේ කියන දෙක ඔබගේ බුරු 8 දෙනාම හම්බ වී තිබේ. ඒකත් දැනගැන්මේ වචනය. හැබැයි දැනගැන්මේ වචනේ ඒකට සීමා කළොත් ඉතින් බුරුවන්ට දින දැනනවා අපිට තියෙන්නේ. දැනගැන්මේ වචනේ සමායන එක කිව්වට ඒක ප්‍රයෝජනවත් දීමනාවක්.
ඊට අමතරව ඔබ දයන් වහන්සේගේ වචනය එක්ක ඉඳගෙන අහන්න ඕන මේක උනේ කොහොමද? මේ ළමයා මොනවද කරේ අවුරුදු 17 ළමයා? එයා කොහොමද මේ මිස්රේ කියන්නේ ලොකුම අධිරාජ්‍ය ලොකුම භාණ්ඩාගාර පාලනය කරන්න කොහොමද ජෝසප් ගියේ? පොටිෆර් එක්ක දයන් වහන්සේ මට ඉගෙනනවා. තාත්තගේ ගෙදර ඉඳලා කරන්න බැරි දේ ලොකු පාඩුවක් වුණත් තාත්තට තිබුණු දේවල් වලට වඩා ගොඩක් දේවල් මෙයා ඩෙවලොප් කරා. යථා කාලයේදී ඒ ගොඩක් ආපහු ඊශ්‍රායල් වරුන්ටම ලැබුණා. අපි දැන් වහන්සේට අප්‍රසන්නයි දෙන්නේ. ඉතින් යෝසප්ගේ සේවයේ තියෙනවා 105. මට හිතෙන එක කියවන්න ඕන කියලා. සෂාන් මොන 105ද දන්නේ? ලොකු තාත්තා කිව්වේ 105 කියලා නේද? කොහේ 105ද දන්නේ? නෝයගෙන් අහලා බලන්න. එයා මොකද කියන්නේ කියලා? කමක් නෑ. මොන 105ද? අක්කා කෙනෙක් ළඟ ඉන්න එකේ වැදගත්කම. ගීතවල 105. ඒකේ තියෙනවා ජෝසප්ගේ සේවය. දැන් අපි මේ කියන ඒවා ඔබ ඉල්ලන්න ඕන. ඔබ ඉන්දිරේක් හැටියට මේක ඉල්ලන්න ඕන. ඔබගේ ඔබ රැක ගන්නා ස්වභාවයේ දැන් ඉන්නවා වෙන්න පුළුවන් අවුරුදු 17 ළමෙක් ජෝසප් කෙනෙක් වෙන්න ලෑස්ති. ආමෙන් කියමුද? එහෙම නැත්නම් අවුරුදු 25 ළමෙක්. ඒතර ඔබට මේ කෘතහස්ත භාවය තියෙන්න ඕන. ඉන්දිරේක් ලෙස මෙයාගේ ට්‍රැක් එක දයන් වහන්සේ කොහොම හදයිද? අපි විශ්වාස කරන්න එපා අද ජෝසප්ලා ඇති වෙයි කියලා. ගීතවල 105. Oh Holy Spirit. ගීතවල 105. දහසය. උන්වහන්සේ දේශයට දුර්භික්ෂකම පමනුවා. මුළු ආහාර වෘත්තිය සිඳ දැමුසේක. ඒ කාලේ වෙනකොට ඔවුන්ට පෙරටුව මිනිසෙකු යවුසේක. කවුද? යෝසෙප්. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේගේ ක්‍රමයට පොටිෆර් එක්ක යෝසෙප් පුරුදු කරලත් තිබ්බා. පුහුණු කරලත් තිබ්බා. යෝසෙප් 16 කොට විකුණන ලද්දේ. ඔහුගේ පාද විලංගුලා රිදෙව්වෝය. ඔහු යදම් වලින් බඳින ලද්දේ. ඔහුගේ වචනය සිදුවෙන තෙක් ඒක තමයි මෙම්රේ ස්වාමින්ගේ වචනය ඔහු පරීක්ෂා කළේය. මෙම්රේ කියන්නේ වරක් ලද වචනය. ලිඛිතයි වෙනස් වෙන්නේ නැහැ. දවා කියන්නේ කාලෙන් කාලෙට සිද්ධියෙන් සිද්ධියට දයන් වහන්සේ ලිතරව කරන වචනය. මේක හෙබ්‍රෙව්. මේක තමයි අලුත් කිවිස්මේ තියෙන්නේ ලෝගොස් ලිඛිත වචනය රේමා ඇහෙන වචනය. ග්‍රීක් සංස්කෘතියේ තියෙන ඇහෙන වචනය. හෙබ්‍රෙව් සංස්කෘතියේ තියෙන්නේ හෙබ්‍රෙව් ආරයේ තියෙන්නේ ආලෝකමත් වෙන වචනය. ඉතින් අපි දන්නවා සමහරලාට වචනය පේනවා සමහරලාට වචනය ඇහෙනවා. ඒ දෙකම තමයි ධර්ම වාක්‍ය දීමනාව. විස රජතෙම මනුෂ්‍යයන් යවා ඔහු මිදෙව්වේ. දැන් ඔන්න වෙනස එනවා. ප්‍රොමෝෂන්. ඔක්කොම ගෑන් ප්‍රොමෝෂන්. එසේ මනුෂ්‍ය වර්ගයන්ගේ ආණ්ඩුකාරය ඔහු නිදහස් කර හැරියේ. තමාගේ ආණ්ඩුකාරයන් කැමති ලෙස බඳින්නට. ඒක ඇඩ්මිනිස්ට්‍රේෂන් නේද? ඒක ගවර්නර්ස් රෝල් එකක්. තමාගේ මන්ත්‍රීන්ට නුවණ දෙන්න. තමාගේ ගෙට ස්වාමියෙක් වෙන්න. තමාගේ සියලු සම්පත්තියට අධිපතියෙක් කොට උපත් කළේ. එතකොට ජෝසප් කිව්වම මේ ඔක්කොමයි තියෙන්නේ. දැන් මේක මුළු අධිරාජ්‍යක මට්ටමේ පොඩි පහේ ගන්න නෙමෙයි නේද? එහෙම කෙනෙක් තව බයිබලේ ඉන්නවද? රජුරු කෙනෙක් කර නැහැ තරම් නේද? රජුරු කෙනෙක් කර නැහැ තරම්. ඉතින් දානියෙල්ට ගොඩක් තිබුණා ස්වර්ගයේ එක්ක ක්‍රියා කිරීම. ජෝසප් ස්වප්න දැක්කා තමයි ජෝසප්ට ගොඩක් තිබුණා සම්පත් හා මනුෂ්‍යයන් එක්ක ක්‍රියා කිරීම. ඉතින් ඔබ ළඟ ඉන්න අය සහ ඔබට තියෙන දීමනාව ඔබ දැනගත යුතුයි කොහොමද යෙදෙන්නේ කියලා. ඔය දෙවිදිහටම එනවනේ. සමයි. මිස්රායිම් හාම්ගේ පුතෙක් නැත්නම් මුණුබරෙක්. මුණුබරෙක් මම හිතන්නේ. උපත්ති 10 තියෙනවනේ මිස්රායිම්.
තමාගේට ස්වාමීක ඊශ්‍රායල් මිස්රයට I think ඊට පස්සේ එයා මුළු ජාතියටම මුළු පවුලටම ලොකු උරුමයක් අරන් දුන්න යෝසෙෆ් නේද? ඔව්. දැන් වහන්සේට ප්‍රශංසා වේවා. නෙහෙමයා කොහෙන්ද පටන් ගත්තේ? මොකද නෙහෙමයාගේ රැකියාව? ඔව්. පාත්‍රධාරය. රජුරන්ට දවල් කාලේ නිදිමත එනවා නම් කෝපි කරන් යනවා. ඒ කාලේ ඒ කෝපි තියෙන්නේ නැතුව ඇති. කොහොම හරි රජුරන්ගේ මූඩ් එක අනුව බලලා ඔක්කොම ඉතින් එහෙම කර කර හිටපු මිනිස්සයා දෙවන් වහන්සේ උසස් කරා යෙරුසලමේ ගවර්නර් ලෙස. රජුරන්ගේ මේ ආවතේව කරා වගේ හිටියේ. ඒකෙදී උපකාර. එයා උපකාරක ඩාකෝනියා. නමුත් එයා යෙරුසලමේ ගවර්නර් වුණා. ඒ නිසා උපකාරක සේවයේ ඉන්න අය හිතා ගන්න ඕන නෙහෙමියාට එහෙම වුණා නම් මමත් විශ්වාසවන්තව හිටියොත් මටත් ස්වාමීන් වහන්සේ ඒක උන්වහන්සේගේ සැලැස්ම නම් එහෙම උන්වහන්සේ කරයි. ඉතින් බයිබලයේ පුරාම තිබෙනවා මේ පහන් රුකේ කතාව නේද? පහන් රුක් වල කතාව බයිබලයේ පුරාම තිබේ. දැන් වහන්සේ අපිට ආශිර්වාද කරන සෙක්වා. දැන් අපි මම කිව්වා නික්මෑම පොතේ තමයි පහන් රුක තිබෙන්නේ. අපි ඒක අදාළ කරා රෝම 12ටයි එපිස 4ටයි. දැන් අපි යනවා අපි සකරියා 4ට යමුද එලිදරව් 1ට යමුද? එලිදරව් 1ට ගියොත් ඉක්මනින් තේරෙයි නේද? ඊළඟට මතෙව් 5 අපි කිව්වා ඔබේ පෞද්ගලික ජීවිතය ස්තම්භයක් මත පහනක්. අපි ඔක්කොම එක්ක වුණාම මේ ටික ඔක්කොම අපි ඔක්කොගේම පන්දන් ටික එක්ක වෙලා අපි කන්දක් මත හැමෝටම පේන ආලෝකය වෙනවා. හරි. මේ කන්ද පොඩි සභාවක් නම් ගමක් වෙයි. ග්‍රාම නිලධාරි ඩිවිෂන් එකක්. ලොකු සභාව පැතිරෙනකොට අපි ඔක්කොම පටන් ගන්න එක තැනකින්නේ. සභාව පැතිරෙනකොට ග්‍රාම නිලධාරි ඔබ බලන්න ඔබගේ සභාවට ඔබ කරන සභාවට ග්‍රාම නිලධාරි කණ්ඩායම් කීයකින් එනවද? ඊළඟට එක AGA ඩිවිෂන් එකකින්ද AGA ඩිවිෂන්ස් කීපයකින් එනවද? එතකොට දැන් තේරුණාද සභාව වර්ධනය වෙන හැටි. සහ එතකොට අපේ ටෙරිටෝරියල් වෝර්ෆෙයාර් එකත් වෙනස් වෙනවා. අපිට තිබෙන යුද්ධෙත් වෙනස් වෙනවා නේද? මොකද එක ග්‍රාම නිලධාරි ඩිවිෂන් එකක පත්තිනි අධිපති වෙන්න පුළුවන්. තව ග්‍රාම නිලධාරි ඩිවිෂන් එකක කාලි අධිපති වෙන්න පුළුවන්. තවත් එකක හනුම බොස් වෙන්න පුළුවන්. එතකොට අපි දන්නවා ගැලවෙන හැම මේගොල්ලෝ ගැලවෙන්නේ අර අන්ධකාර ගුහාවලින්. එක ගුහාවකින් ගැලවුණාම ඒ පුද්ගලයා එක්ක අපි හරියට උපස්ථානය කරාම ඒ ගුහාවේ ඉන්න තව අය ගැලවිලා එන්න පුළුවන්. දැන් මේක මීට ඉස්සෙල්ලා අහලා තියෙනවද නැද්ද? ඉක්ම වැඩිද කියනවා. මිනිස්සු එන්නේ අඳුරු ගුහාවක ඉඳලා. ඒ අඳුරු ගුහාවේ පාලකයා බැකස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අරකු වලට බේබද්දාගේ දෙයියෝ. එහෙම නැත්නම් එයා නිතර මෑණි බලන්න යන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා අනිත් අයට හිරිහැර කරන කාලි බලන්න යන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා සූදු කරන්න හොරකම් කරන්න මොඩේ තියෙන එක්කෙනා ළඟට යන එක්කෙනෙක් වෙන්න පුළුවන්. යක්ෂ ප්‍රඥාව ඉල්ල ගන්න. කපටි ප්‍රඥා. ඉතින් එන අණුව අත තියන්න ඉස්සෙල්ලත් ඔබ දන්නවා මෙයාට මෙහෙම ආත්මීයමසීමේ දීමනාන් ඔබ දන්නවා මෙයා මෙහෙම කෙනෙක් වගේ. ඒ අනුව තමයි ඔබ යාඥා කරන්නේ. වැටෙන්නත් පුළුවන් නොවැටෙන්නත් පුළුවන්. හැබැයි හැම මිනිස්සෙම යක්ෂයෙක්ගේ වාසයේ ඉඳලා තමයි එන්නේ. ලෝකේ ඉන්නේ යක්ෂයනේ පළවෙනි යෝහන් 4:4 කියනවනේ. ලෝකයේ අධිපතියා යක්ෂයා. අපි තුල ඉන්නව තනන වහන්සේ ලෝකේ ඉන්නව එකනට වඩා බලවත්. ඉතින් අපි හිතගත්ත ගමන් එයා ඉදිරියේ අපිට අපි ආත්මීයවසීම පුහුණු කරගත්තම අපි දන්නවා මෙයා තුළ ක්‍රියා කරන බලය මේකයි. සමහර විට තනිකර මැමන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයා බාරය සලකන්නේත් නැහැ, ළමයි සලකන්නේත් නැහැ මැමන්. මුදල්. ඔව්. ඉතින් ඒක කිව්වේ අපි. ඒක කිව්වේ ඔබගේ පහන තිබෙන්නේ කොයි වගේ අඩවියකද? ඔව්. අපේ එක්කෙනෙක් ගැලවුණනේ නරිස්සේ අංක ගැලවිලා අපි බොහොම ප්‍රීති වෙලා ආවා. මාස 3ක් විතර යනකොට මිනිහට හැදුනා එහෙන නියුමෝනියා එකක් නේ.
හොඳට හිටපු මනුස්සයාට අඩවියේ හාදයකුව කොහෙද මේ යන්න හදන්නේ කියලා. ඉතින් අපි ගිහිල්ලා ඇඳ ළඟට ගිහිල්ලා යාඥා කරා ඒක දුරු වුණා. ඉතින් ඒකයි අපි දන්නේ මේක හැමතිස්සෙම ගුහාවකින් ආත්ම ගලවා ගැනීමක් කියලා අපි දන්නේ ඒකයි. පහන් රුක. අපි දැන් යනවා එතකොට ඔබේ ස්වභාවයේ පහන් රුකෙන් කොපමණ තරම් ගෘහයක් ආලෝකමත් වේද? ප්‍රාදේශීය සභාපතිට දැනේද ඔබේ ගෘහයේ ආලෝකය? අපි ඉල්ලා සිටිනවා දැනෙන්නේ කියලා නේද? එතකොට ඒ කරන ස්වභාවයේ පහන් වැඩි වෙන තරමට පහනේ ආලෝකයේ වැඩි වෙන තරමට තමයි ස්වභාවයේ ආభాෂය පැතිරෙන්නේ. ඉතින් අපි මේක ඉල්ලා සිටිනවා අපි එක එක්කෙනා කරන ස්වභාව කන්දක් මත ආලෝකයේ නගරය වෙන්න ඒකේ ප්‍රභාවය සහ ප්‍රකාශ වීම එන්න අපි ලොකු වෙන්න නෙමෙයි මිනිස්සු ගැලවෙන්න එපා. මනුෂ්‍ය ආත්මයන්ගේ ගැලවීම සඳහා කාර්යකරන පොඩ ඔලුවට පාන් ගහගමුද අපි යමු එළිදරව් එක එකේ දාට මම මැරුණෙමි නමුත් බලව මම දැන් සදාකාලටම ජීවත්ව සිටිමි මරණයේද පාතාලයේද යතුරු මට ඇත්තේය එබැවින් නුඹ දුටු දේද දැන් තිබෙන දේද මින්පසු සිදුවෙන්න තිබෙන දේද වන මාගේ දකුණතේ නුඹ දුටු තාරකා 7 සහ රන් පහන් රුක් 7 රහස ලියාපන්න තාරකා 7 නම් සභා 7 දූතයෝ පහන් රුක් නම් සභා 7 එතකොට අපි දන්නවා ඒවා එක්ක තමයි අර හේදිස්සය ගැන දුන්නු මරණයේද හේදිස්සයේද යතුරු පාවිච්චි වෙන්නේ ඔය තාරකා සහ පහන් රුක සමගයි. අපි ලෝන් රේන්ජර් ඇදහිලිවන්තය හරියන්නේ නැහැ. දැන් නිකන් ඇදහිලිවන්තයෙක්ට හිතුනත් අතන තියෙනවා දුෂ්ට ස්ථානයක් මම ගිහිල්ලා ඒක හරියන්නේ නැහැ. ඒක තඩිපංගලම ඇදහිල්ල. සභාවට තමයි මේක දුන්නේ. අඩු ගානේ දෙන්නෙක් හා තුන් දෙනෙක් මේකට එකඟ වෙන්න ඕන. සමහර දේවල් පවුලේ ආඥාවේදී එකඟ වූ කල පවුලට විරුද්ධ හේදිසි දොරටු වැහෙනවා. සාමාන්‍ය දොරටුවක් නෑ. පවුලකට විරුද්ධව තිබෙනා වූ යක්ෂ රෝග පාරම්පරික රෝග සුව වෙන්නේ නැත්නම් ඒ කියන්නේ පවුලේ ආඥාව මදි. ඊට වඩා ආඥාව ඉල්ල ගන්න වෙනවා. එතකොට කාලයක් තිස්සේ ප්‍රදේශයේ තියෙන බලකොටුවක් නම් මුළු සභාවම ආඥා කරන්න ඕනේ. එහෙම නැත්නම් සභා කීපය එකතු කරගෙන ආඥා කරන්න ඕනේ. හැබැයි එකතු වෙන අය එකඟ වෙන්න ඕනේ. නැත්නම් ඊට වඩා කචල් වැඩි. එකඟ වෙන්නේ නැති එක ආඥා කරන්න බෑ. ඉතින් එහෙම තමයි. ඉතින් අපි විශ්වාස කරනවා අපි මේ පහන් රුක තබනකොට ලංකාවේ ඕනෑම තැනකට ස්වාමීන් වහන්සේ අපිට යතුරු දීලා තිබෙනවා. දන්නේ කොහොමද? ඒ තැන්වලට ගිහිල්ලා සභා පත්තු වෙලා තිබෙන නිසා, පහන් පත්තු වී තිබෙන නිසා. මේක අබේ ක්‍රියාවක් නෙමෙයි. දැන් අපිට හිතෙනවා අපි මාසිකව රැස් වෙනකොට පහන් එක්ක ආව කරලා අපිට ලොකු වගකීමක් තිබෙනවා දේශය ගැන. ඒකනේ අපි මෙච්චර දේශය ගැන ආඥා කරන්නේ. ඒක අපි ඉල්ලපු එකක් නෙමෙයි අපිට ස්වාමීන් වහන්සේ දීලා තියෙන පත්වීම. ඒ නිසා තමයි විටින් විට ජනාධිපතිට කතා කරන්න හැරි මොකක් හරි කතා කරන්නේ පුද්ගලයෙකුගේ දක්ෂකමක් නෙවෙයි දෙවියන් වහන්සේ දුන්න පහන් රුක්කක ආලෝකය සහ අභිෂේකය. ඒකට අපි ඔක්කොම වග කියන්න ඕන. ඉතින් එයාට දැනුණු ආලෝකය අඳුරු වෙනවා නම් අපේ හදවතට ලොකු බරක් වෙනවා. දැන් මෙයාට ආයෙත් කොහොමද දෙවියන් වහන්සේගේ හඬ ඇහෙන්නේ කියලා. ඉතින් මම එක සැරයක් ස්වප්නයක් දැක්කා. මෙයා මං කියන එක මං ඇඳ උඩ ඉඳගෙන ඇත්ත එක කියනවා මොනවා මෙහෙම කියලා කියනවා. එතකොට ටිකක් ඈතින් දොර අරගෙන කවුද එනකොට එයා කිව්වා මට දැන් අපි නවත්තමුනේ නැත්නම් අරගලන්ට පෙනෙයි කියලා. එහෙමත් සිතුවිලි එනවා. ඉතින් දැන් වහන්සේ දුන්න පාන්දුකකට විශ්වාස වීම තමයි අපේ ඒකේ තිබෙනවා නිරේ දොරටු වහන්නත් ස්වර්ගයේ දොරටු අරින්නත් අධිකාරීත්වයක්. යතුරු එක්ක අධිකාරීත්වය විතරක් නෙමෙයි යතුරු එක්ක සැලැස්මක් වෙනවා. ප්‍රඥාවක් වෙනවා. අධිකාරීත්වයයි ප්‍රඥාවයි එකට වැඩ කරන්න එපා. සුද්ධාත්ම වහන්සේගේ දීමනා 9ම වැඩ කරන්න ඕන දොරටු අරින්න.
එහෙමයි අපොස්තලික සේවයක් දියත් වෙන්නේ. යා. ඉතින් මේක තමයි පහන් රුක් වල කතන්දරය.